පැය 24 පුරා දින 7ෙම වෙන්න ඔබටත් අනෙගේ ඉඩ ප්‍රස්තාවක්. දෙවියන් වහන්සේගේ බලයෙන්, දෙවියන් වහන්සේගේ ශක්තියෙන් සහ ප්‍රඥාවෙන් ඔබ සුවය, ගැලවීම, ප්‍රශ්නයට විසඳුම, අන්ධකාරයෙන් මිදීම ලබන පිණිස අදම අසන්න පාස්ටර් ඔස්මන් සමග ICA Daily Devotion. උදාසන good morning ලස්සන උදාසනක පාස්ටර් ඔස්මන් හොංකොං වල සිට බෙන්න උදාසනම ඔබ ඉන්න ස්ථානයට ඇවිදින් සිටිනවා ස්වාමින් වහන්සේගේ ලස්සන වචනයක් බෙදා ගනිමින් ඔබට යාත්නා කරන්නට. ඉතින් මා විශ්වාස කරන ඔබ හැම කෙනෙක්ම මේ ලස්සන උදාසන ස්වාමින් වහන්සේ තුල ප්‍රබෝධමත්ව සිටිනවා ඇති කියලා. සමහර වෙලාවට අපේ සමාජයේ සිදුවෙනවල් දකින්නකොට ඔබගේ පවුල තුළ සිදුවෙන දේවල් දකින්නකොට ඔබ වැඩ කරන ස්ථානයේ වැඩ දකින්නකොට සමහරලාට ඔබට ප්‍රීතියක්, සමහරලාට ජොලිතමත්කමක්, සමහරලාට ඔබට ඇති වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මතක තබා ගන්න මේ උදාසන අපේ වටපිටාවේ කුමන දේ සිද්ධ වුණත් අපිට මූණ දෙන්න තියෙන ප්‍රශ්නය කොච්චර කුඩාද, කොච්චර විශාල එකක් වුවත් දෙවියන් වහන්සේ ඔබ සමග සිටිනවා නම් ඔබට පුළුවන් අද දවස ස්වාමින් වහන්සේ තුල සාර්ථකව ගත කරන්නට. අද දවසේ පුළුවන් ස්වාමින් වහන්සේ තුල ඔබට ජයග්‍රහණය කරා ගමන් කරන්නට. දේවචනයේ කියනවා කනස්සල්ලු වීමෙන් අපේ ශරීරයේ කාංගලක්වත් අපට උස් කරගන්න බෑ. මගේ සහෝදරිය, ඔබ කොච්චර ඔබගේ ප්‍රශ්නය ගැන ඔබ වැළපුණත්, කනස්සල්ලු වුණත්, ඔබ ඒ ගැන බැන ඔබ කරදර වුණත් මම ඔබෙන් අහන්නට කැමති මේ උදාසන ඔබට පුළුවන් දේ ප්‍රශ්නේ निराකරණය කරගන්න. නමුත් ඔබ ස්වාමීන් වහන්සේ කෙරේ විශ්වාසය තැබුවොත්, ඔබ ස්වාමීන් වහන්සේ කෙරේ විශ්වාසය තබලා ඔබ ඉදිරියට ගමන් කෙරුවොත්, ඔබ යාත්නා කරන්න පටන් ගත්තොත් මේ මොහොතේ සිට ස්වාමීන් වහන්සේ ඔබගේ මනසට සමාදානය සමග ඔබගේ ප්‍රශ්නයටද පිළිතුරක් දෙන්නට යනවා. අපි යාත්නා කරමු. මගේ ආදරවන්ත දෙවියන් පියාණෙනි, මේ ලස්සන උදාසන ඔබ වහන්සේගේ බලවත් වූ ශුද්ධ හස්තයට මේ වචනය අසන සෑම කෙනෙක්ම මම බාර කරනවා. ඔබ වහන්සේම මේ සෑම කෙනෙක්ම අද දවසේදී පාපයට වෛර කර ධර්මිෂ්ඨකමට ඇලුම් කරන කෙනෙක් වෙන්නත්, තමාගේ රටට, තමාගේ පවුලට ආදරය කරන කෙනෙක්, ඒ වගේම ස්වාමිනී තමාට මෙන් තමාගේ අසල්වාසියාට ප්‍රේම කරන කෙනෙක්, සැබෑ දෙවියන් වහන්සේව අඳුනගෙන උන්වහන්සේට නමස්කාර කරන, උන්වහන්සේ සේවය කරන, වචනය අනුගමනය කරන කෙනෙක් වෙන්නත්, ඒ අනුව ඔවුන්ගේ ජීවිතවල වෙනසක්, පරිවර්තනයක් ඇති වෙන්නත් මේ මොහොතේ සැලැස්සුව මැනව. වෙන නාමයක් නිසා නෙවෙයි, යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් මේ මොහොතේ මේ අසන හැම කෙනෙක්ම මේ සමාජය තුල ආලෝකයක්, ලුණු කැටයක් වෙන්න සලස්වන්නට, මේ සමාජයට ආශිර්වාදමත් පුද්ගලයෙක් වෙන්න සලස්වන්නට, වැඩ කරන ස්ථානයේ ආශිර්වාදමත් පුද්ගලයෙක් වෙන්න සලස්වන්නට, පවුලට ආශිර්වාදමත්, ගමට, නගරයට, රටට ආශිර්වාදමත් පුද්ගලයෙක් වෙන්න සැලැස්සුව මැනව. සුද්ධාත්මනි දැන් ක්‍රියා කරන්න මේ අසන එකිනෙක කෙනා තුල ක්‍රියා කර මැනව. හලෙලූයා. ක්‍රියා කර මැනව දෙවි පියාණෙනි. ශුද්ධාත්මයන්ෙන් ඔබ වහන්සේ මත ගසන්න. ස්වාමිනී ස්වර්ගයේ සිට ඔබගේ සමාදානය, ඔබ වහන්සේගේ ආශිර්වාදය දැන් මේ අය කරා ගලා යන්න සලස්වන්න. ඔබ වහන්සේ ක්‍රියා කර මැනව. ඔබ වහන්සේ ක්‍රියා කර මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඔබට පුළුවන් මා සමග ස්වාමීන් වහන්සේගේ වචනය අතට අරගෙන යාත්නාවක් කරලා සිටින්න. අපි ඒකට යාත්නා කරමු. ආදරවන්ත යේසුස් වහන්සේ, ඔබ වහන්සේගේ බලවත් හස්තයට මේ වචනය අසන සියලු දෙනා බාරයි. මේ වචනේ ප්‍රකාරයට අද දවසේදී අප හැම කෙනෙකුගේ කතාව, හැසිරීම, ඇඳුම, පැළඳුම, සිතන පතන විදිය වෙනස් කරගෙන ලස්සන දේවදරක ලෙස ජීවත් වෙන්න අපිට උපකාර කර මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි හැමෝම ආමෙන් කියමුද? ආමෙන්. හොඳයි. අද දවසේ මම ඔබ සමග බෙදා ගන්නට යන්නේ අනුගමනය කිරීම ගැන. අපි හැමෝම කියමුද? අනුගමනය කිරීම. මේ උදාසන ඔබ කවුද අනුගමනය කරන්නේ? ඔබ කා පිටිපස්සේද ඔබ දුව යන්නේ? ඔබ මොනවා පිටිපස්සේද ඔබ ගමන් කරන්නේ? මේ උදාසන මා කතා කරන්නව මේ කාරණාව ඔබගේ ජීවිතේ ලොකු වෙනසක්, පරිවර්තනයක් ඇති කරගන්නට පිටුහලක් වෙයි කියලා මම විශ්වාස කරනවා. අනුගමනය කිරීම කියලා කියන්නේ තව කෙනෙක්ව ආදර්ශයට ගැනීම, එහෙම නැත්නම් කොපි කිරීම, එහෙම නැත්නම් අනුගමනය කිරීම, එහෙම අල්ලා ගැනීමට උත්සාහ කිරීම. සමහරවිට දරුවන් දෙමව්පියන් අනුගමනය කරන අවස්ථා තියෙනවා. සමහර ශිෂ්‍යයන් ගුරුවරුන් අනුගමනය කරන අවස්ථාවල් තිබෙනවා.
සමහර අය දේශපාලඥයන් අනුගමනය කරන අවස්ථා. සමහර අය නළු නිළියන්ව අනුගමනය කරන අවස්ථාවන්. මේ ආකාරයේ විවිධ විවිධ අවස්ථාවන් වලදී විවිධ කාලයන් වල විවිධ අය අනුගමනය කරන්න උත්සාහ කරනවා. සමහරවිට මේ උදාසන ඔබත් කවුරු හරිව අනුගමනය කරන්න උත්සාහ කරන කෙනෙක් වෙන්නට පුළුවන්. සමහරවිට ඔබ අනුගමනය කරලා ඔබ අද කලකිරලා ඔබ ආධාරයටපත් වෙලා ඔබ වේසටපත් වෙලා සිටිනවා ඇති. මගේ ස්නේහවන්ත මිත්‍රය මේ උදාසන මම ඔබට කියන්නට කැමතියි. මේ ලෝකේ අපි මිනිස්යා කෙරේ අනුගමනය කරන එක හොඳයි. නමුත් එය తాවකාලික එකක් බව අපි අමතක කරන්න හොඳ නැහැ. මොකද රාජ්‍යයන් නැති වෙන්න පුළුවන්. මිනිස්යන් වැටෙන්න පුළුවන්, අදාරියටපත් වෙන්න පුළුවන්, නැති වෙන්නට පුළුවන්. රාජ්‍යයකටවත් පුද්ගලයෙකුටවත් යම් දෙයකටවත් අපගේ ජීවිතයට සම්පූර්ණ ආදර්ශයක් දෙන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි අද දවසේදී මේ කතා කරන වචනය ඔබගේ ජීවිතේ වෙනසක්, පරිවර්තනයක් ඇතිවෙන්න යන්නේ. ඔබ හරියාකාරව ඔබේ ජීවිතයට කොටසක් කරගත්තොත් මම ඔබට කියන්නට කැමති ඔබගේ ජීවිතය තුළ වෙනසක් ඇති වෙන්නට යනවා. එහෙනම් අපිට කවුරුවද අනුගමනය කරන්නට පුළුවන්නේ? පෙරලා ගන්න ඔබ මා සමග ස්වාමින් වහන්සේගේ වචනයට. එපිස කියන පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයට. ඒ ස්ථානයේ කියනවා එබැවින් නුඹලා ප්‍රිය දරුවන් මෙන් දෙවියන් වහන්සේ අනුව යන්නෝ වෙන්න. මේ ස්ථානයේ කුමක්ද පාවුල්තුමා අපට දෙන ආදර්ශය? පාවුල්තුමා කියනවා ඔබ ප්‍රිය දරුවන් මෙන් දෙවියන් වහන්සේ අනුව යන්නෝ වෙන්න කියලා. මගේ ස්නේහවන්ත මිත්‍රය, මේ විශ්වය තුල වෙනස් නොවන එකම එක තැනැත්තයි සිටින්නේ. පාපයට නොවැටුණු මේ විශ්වයටම ආදර්ශයක් දුන්න එකම එක්කෙනයි සිටින්නේ. මරුණත් මලවුන්ගෙන් නැගිටලා ස්වර්ගයට ඔසවගත්ත එක්කෙනයි සිටින්නේ. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේව අනුගමනය කරන කෙනා කවදාක්වත් ජීවිතේ අතරමඟ අනාථ වෙන්න යන්නේ නැහැ. ඒ කෙනා ජීවිතේ කවමදාක්වත් පරාජය වෙන්න යන්නේ නැහැ. ඒ කෙනාගේ ගමන නිකරුණේ නාස්ති වෙන්න යන්නේ නැහැ. ඒ කෙනාගේ ගමනේ කෙලවර සදාකාලික එකක් වෙන්නට යනවා. ඒකයි යේසුස් වහන්සේ කිව්වේ මා ස්වර්ගයට යනවා. නමුත් මා ගිය තැනට නුඹලාවත් මම ගන්නට යනවායි කියලා. මගේ මිත්‍රය, ඔබ අද දවසේදී දෙවියන් වහන්සේව, යේසුස් වහන්සේව අනුගමනය කරන කෙනෙක් නම්, අනුගමනය කරන්න ඔබ තීරණය කරනවා නම් ඔබගේ ජීවිතය තුළ ලොකු වෙනසක් ඇති වෙන්නට යනවා. දෙවියන් වහන්සේගේ වචනේ මතෙව් කියන පොතේ 4 වෙනි පරිච්ඡේදය 18 වෙනි පදේ කියනවා එදා යේසුස් වහන්සේ පේදුරුස්ට කියනවා මා අනුව එන්න, මම නුඹ මිනිස්යන් අල්ලන්නම් කරන්නට යනවා කියලා. ඒ වගේම මාර්ක් පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ කියනවා උන්වහන්සේ මග යන අතර අල්පෙබෙවුස්ගේ පුත්‍ර ලෙවි සුංගගම් පොලේ වාඩි වී ඉඳනු දැක මා අනුව එන්නයි ඔහුට කීසේක. ඔහු නැගිට උන්වහන්සේ අනුව ගියෝය. ඒ සුංගම් අය කරන්නා වූ ස්ථානයේ සිටියා වූ මතෙව්ට යේසුස් වහන්සේ කියනවා මා අනුව එන්න කියලා. ඔහු කුමක්ද කරේ? ඔහු නැගිටලා යේසුස් වහන්සේ අනුව ගියා. දෙවියන් වහන්සේගේ වචනේ යෝහන් කියන පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 43 වෙනි පදේ කියනවා පසුවදා උන්වහන්සේ ගලිලයට පිටත්වයන්ට අදහස් කොට පිලිප් දැක මා අනුව එන්නයි ඔහුට කීසේක. යේසුස් වහන්සේ දැක්කා පිලිප් එක ස්ථානයක වාඩි වී සිටිනවා. යේසුස් වහන්සේ කියනවා මා අනුව එන්නට කියලා. පිලිප් නැගිට යේසුස් වහන්සේව අනුගමනය කරවුවා. මතෙව් 4:21-22 කියනවා උන්වහන්සේ එතනින් ගොස් තවත් ගෝලයන් දෙන්නෙක් වන සෙබෙදුගේ පුත්‍රු යාකෝබ්ද ඔහුගේ සහෝදරු යොහන්ද තමුන්ගේ පිය වූ සෙබෙදි සමග ඔරුවේ හිඳ දැල් හරිගස්සනවා දැක ඔවුන්ට හඬ ගැසූ සේක. එකෙනෙහිම ඔවුන් ඔරුව තමුන්ගේ පියාද අත්හැර උන්වහන්සේ අනුව ගියෝය. යොහන්ද යාකෝබ්ද යේසුස් වහන්සේගේ අනට කීකරු වෙලා ඒ දැල්ද ඒ ගෙදරද අපහැරලා යේසුස් වහන්සේව අනුගමනය කරන්නට පටන් ගත්තා. ඔබ දකිනවා මේ යේසුස් වහන්සේගේ ගෝලයන් ඔවුන්ගේ ජීවිතේ අපි අවසානයේ දකින්නකොට අපි දකිනවා ඔවුන් සාර්ථක පුද්ගලයන් වුණා. හේතුවයි
ඔවුන්ගේ ජීවිත ගමනේදී ඔවුන් යේසුස් වහන්සේගේ අනට කීකරු වෙලා යේසුස් වහන්සේගේ හඬට යටත් වෙලා යේසුස් වහන්සේව අනුගමනය කරනු ලැබුවා. ඔබ අලුත් ගිවිසුම කියවනකොට ඔබ දක්නවා යේසුස් වහන්සේගේ ගෝලයන්ගේ ජීවිතේ සාර්ථකත්වය. මගේ සෙනෙහවන්ත මිත්‍රය, ස්වාමින් වහන්සේ ඔබට මේ උදෑසන මතක් කරන දේ මා අනුව එන්න. පිලිප්ට, යොහන්ට, යාකොබ්ට, පේදුරුස්ට, මතයුස්ට යේසුස් වහන්සේ කීව ලෙස මේ උදෑසන සහෝදරයා සහෝදරිය උන්වහන්සේ ඔබටත් කියන්නේ මා අනුව එන්න. උන්වහන්සේ කෙරේ ඔබේ දෙනෙත් යොමු කරගෙන උන්වහන්සේ කෙරේ ඔබගේ සිත තබලා උන්වහන්සේව අනුගමනය කරන්නට කියලා. අපි කොහොමද උන්වහන්සේව අනුගමනය කරන්නේ? ස්වාමීන් වහන්සේගේ වචනේ හේබ්‍රේව පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ කියනවා. හේබ්‍රේව 12:3 ඒ නිසා නුබලාගේ සිත්වලින් ක්ලාන්ත වී වේශ නොවන පිණිස තමුන්ට විරුද්ධව සිටින පෞකාරයන්ගෙන් එපමණ විරුද්ධකම් යොසූ තැනන් වාසේ කල්පනා කරන්නට. අපි මේ ගමන් කිරීමේදී මතක තබා ගන්නට බොහෝ විරුද්ධකම්, එපාවීම්, කලකිරීම, අදාරියට පත්වීම එන්නට යයි. එවිට අපි කල්පනා කරන්න ඕනෑ අපි අනුගමනය කරන්නා වූ තැනන් වහන්සේ. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේව. මේ උදෑසන මනුෂ්‍ය නිසා ඔබ කලකිරලා ඇති, මනුෂ්‍ය නිසා අදාරයට පත්වෙලා ඇති, සිදුවීම් නිසා ඔබ අදාරයට පත්වෙලා ඇති, විරුද්ධකම් කරන අය නිසා ඔබ වේශයට පත්වෙලා ඇති. අමතක කරන්න එපා. ඔබ අනුගමනය කරන තැනන් වහන්සේව මතක් කරගන්නට. වෙන අයව නෙවෙයි, යේසුස් වහන්සේව මතක් කරගන්නට. උන්වහන්සේ කවදාක්වත් පරාජය වුණේ නෑ, අදාරියට පත් වුණේ නෑ. වේශ වුණත් උන්වහන්සේ ඉදිරියට ගමන් කරනු ලැබුවා. උන්වහන්සේ ජය ගත්තා. ඒ නිසා මේ ස්ථානයේ හේබ්‍රේව 12:3 කියන්නේ අප වෙනුවෙන් දුක් විඳ ජයගත්ත තැනන් වහන්සේව සිහි කරන්න කියලා. මේ උදෑසන සමහර ඔබ පීඩා තුලින්, ප්‍රශ්න තුලින්, අමාරුකම් තුලින් යන ඇති. සිහි කරන්න යේසුස් වහන්සේව. දෙවියන් වහන්සේගේ වචනේ යෝහන් පොතේ 10 වෙනි පරිච්ඡේදය 7 ඉඳන් 9 කියනවා. ඒ නිසා යේසුස් වහන්සේ නැවතත් ඔවුන්ට කියනසේක් සැබෑවක් නුඹලාට කියමි. බැටළුවන්ගේ දොරකඩ මමය. මට පළමුවෙන් ආ සියල්ලෝම සොරුසා කොල්ල කන්නෝය. නමුත් බැටළුව ඔවුන්ට ඇවුම්කන් නුදුන්නෝය. දොරකඩ නම් මමය. යමෙක් මා කඩනකොටගෙන ඇතුල් වේද ඔහු ආරක්ෂා කරනු ලැබ ඇතුළට සහ පිටතට ගොස් ගොදුරු ලබන්නෝය. මගේ සෙනෙහවන්ත මිත්‍රය, මේ ස්ථානයේ කියනවා යම් කෙනෙක් උන්වහන්සේව විශ්වාස කරමින් උන්වහන්සේව අනුගමනය කරනවාද, ඒ කෙනා යේසුස් වහන්සේගේ පියාපස් සෙවණට යනවා, උන්වහන්සේගේ තුරුලට යනවා, උන්වහන්සේ ඒ අයව ආරක්ෂා කරනවා. මේ ස්ථානයේ කියනවා මේ ලෝකයේ තුල බොහෝ මංකොල්ලකාරයන්, බොහෝ සොරු, බොහෝ බොරු ගුරුවරු, බොහෝ අය සිටින්නට පුළුවන්. ඒ අය ඔබ අනුගමනය කරන්නට ගියොත් ඔබගේ ජීවිතය විපතට පත්වෙන්නට පුළුවන්. නමුත් සැබෑ බැටළු එඬේරානන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ අනුගමනය කරවුවොත් ඔබ විනාශය නොව ඔබ සදාකාල ජීවනය ලබන්නට යනවා. නිසා මේ උදෑසන මේ වචනින්ම ඔබ ධෛර්යමත් කරන්නට කැමති. ඔබ අනුගමනය කරන්නේ කවුදද? ඔබ අද තීරණය කරනවද යේසුස් වහන්සේව අනුගමනය කරන්නට? එහෙනම් ඔබ ජයග්‍රාහකෙක් වෙන්න යනවා. එහෙනම් ඔබගේ ජීවිතේ මහත්දේ ඔබ අත්දකින්නට යනවා. එහෙනම් ඔබගේ ජීවිතය සුරක්ෂිත වෙන්න යනවා. එහෙනම් ඔබගේ ජීවිතය හැමදාම ස්වාමින් වහන්සේගේ මහිමය, ආශිර්වාදය ඔබ අත්දකින්නට යනවා. කවුරු හරි කියනවා නම් පාස්ටර් මම උන්වහන්සේව අනුගමනය කරන්නට යනවා දවසේ. මම උන්වහන්සේ පිටුපස්සේ මම යන්නට යනවා. ඔබ ඊළට අතෝසලා මේ ආත්ම මාත් එක්ක කියන්න. ආදරවන්ත යේසුස් වහන්සේ, මේ උදෑසන ඔබගේ වචනය නිසා ස්තුතියි. මොන දේ ආවත්, මොන ප්‍රශ්න ආවත්, මොන අමාරුකම් ආවත් මම ඔබ වහන්සේව අනුගමනය කරන්නට යනවා. ඔබ වහන්සේගේ වචනේ ප්‍රතිපත්ති මගේ ජීවිතේ කොටසක් කරගන්නට යනවා. දෙවි සමිඳුනි, මට පිහිට වෙන්න ඔබ වහන්සේව අනුගමනය කරන්නට යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හොඳයි. එහෙනම් අද දවසේදීත් ඔබගේ රෝගේ පිට ඔබ අත තබා ගන්නට, ඔබගේ යාත්නාලින් කොලේ ඔබ ඊළට ඔසවන්නට අපි විශ්වාසයෙන් අපි යාත්නා කරමු. ඊට පස්සේ අපේ රට ගැන අපි යාත්නා කරමු. මගේ ආදරවන්ත දෙවි සමිඳුනි, දැන් තමාගේ රෝග පිට අත තබාගෙන මේ යාත්නා කරන සියලු දෙනා නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට බාර කරනවා. ඔබ වහන්සේගේ සුවය දැන් මෙයට අත්දකින්න සලස්වන්නට. ඒ ශරීරවල තියෙන සෑම අමාරුකමකින්, වේදනාවකින්, ඒ අපහසුතාවයකින් නිදහස ලබන්නට
ඒ යාත්නායිලින් කොළවල තියෙන සෑම ඉල්ලීමකටම ඔබ වහන්සේ තුල පිළිතුරු ලබන්නට සැලැස්සුව මැනව. විශේෂයෙන්ම මත්කුඩු සහ මත්ද්‍රව්‍යයටද ස්වාමීන් වහන්සේ විවිධ කාමිත්‍යාචාරක පාපවලට හැරී ගොස් සිටින අයගේ ජීවිතවල හැරීමක්ද පරිවර්තනයක්ද ඇතිවෙන්න සැලැස්සුව මැනව. විදේශගතව සිටින අපේම සහෝදර සහෝදරියන් මුහුණ දෙන ශාරීරික සහ මානසික සහ ආත්මික ප්‍රශ්න ස්වාමීන් වහන්සේ දකින්නවා. ඒ සියල්ල මැද්දේ ඔබ වහන්සේ තුල උන්ට ජය ගන්න උපකාර කරමනවා. ඔවුන් ඉන්න ස්ථානවල යාත්නාවෙන් ස්වාමීනි ජය ගන්න උපකාර කරමනවා. ස්වාමීන් වහන්සේ විවිධාකාර ප්‍රශ්න වලට මැදි වෙලා සිටින අයට ඉක්මන් විසඳුමක් ලැබෙන්න සැලැස්සුව මැනව. මුළුමනින්ම විදේශගත වුණ සෑම කෙනෙකුගේ පවුල් නැමැති සංස්ථාව ආරක්ෂා වෙන්න සැලැස්සුව මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් මුළුමනින්ම ඔබගේ හස්තයට අපගේ විදේශගතව සිටින සහෝදර සහෝදරියන්ද යාත්නායිලින් කොලාතේ වෙන සියලු දෙනාද රෝගණීන් යාත්නා කරන සියලු දෙනාද ඔබට බාර කරනවා. නාසරයේ යේසුස් වහන්සේගේ නාමයෙන් නාසරයේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ නාමය මේ ඇය තුළ ගෞරවයටපත් වෙන්න සලස්වන්න. අපි හැමෝම යාත්නා කරමු අපේ දේශය වෙනුවෙන්. විශ්වාසයෙන් අපි යාත්නා කරමු. අපි හැමෝම එකට යාත්නා කරමු. මේ ICA daily devotion එක කරා අපේ දේශයට විසඳුමක් ස්වාමින් වහන්සේ ගෙන දෙන්න කියලා. මගේ ආදරවන්ත දෙවි ස්වාමිදුනි අපේ දේශය වෙනුවෙන් යාත්නා කරන අපි එක්සත්ව එක්සිත්ව පියාණෙනි අපේ දේශයේ පවතින දේශපාලන වාතාවරණය යහපත් අතට හැරෙන්න සැලැස්සුව මැනව. රට පාලනය කරන සියලු නායක නායිකාවන් ඔබ වහන්සේ දකිනවා. පාට ජාති ආගම් වලට බෙදෙන්නේ නැතුව රටට ස්වාමිනී හොඳ සැලැස්මක් ගෙනල්ලා රට පාලනය කරන්න සලස්වන්න. පාර්ලිමේන්තුව තුල අනවශ්‍ය පුද්ගලයන් සිටිනවා නම් නුසුදුසු අය සිටිනවා නම් ඔවුන් එළියට යන්න සුදුසු අය පාර්ලිමේන්තුවට එන්න සැලැස්සුව මැනව. පාර්ලිමේන්තුව තුල අලුත් සංස්කෘතියක් ඇතිවෙන්න සැලැස්සුව මැනව. දෙවිඳුනි ඔබ වහන්සේ බලයේ නාමයයි සුවයේ නාමයයි අපේ දේශයේ මිදීමේ නාමයයි අපේ දේශයේ ජනතාව ඔබට බාරයි. කුෂි කර්මාන්තයේ නියැලී සිටින අය දීවර කර්මාන්තයේද ඒ වගේම ස්වාමීනි ඇඟලුම් කර්මාන්තයේද නිරතව සිටින සියලු අපේ සහෝදර සහෝදරියන්ට වාසේ ආශිර්වාද කරන්ට ඔවුන්ගේ සියලු ඒ ස්වාමිනි කර්මාන්ත ඒ ව්‍යාපාර සඵලත්වයේ කරා යන්ට භූමිය සඵලත්වයක් වෙන්න ස්වාමීන් වහන්සේ අපගේ ඒ අනිකුත් සියලු ව්‍යාපාර සාර්ථක වෙන්නද ඔබ වහන්සේ සැලැස්සුව මැනව. මුළුමනි ඔබගේ හස්තයට අපේ දේශයේ ස්වාමිනී බාර කරනවා. රැකියා විරහිත අපේ තරුණ තරුණියන් බාර කරනවා. ඔබ වහන්සේ උන්ට ආශිර්වාද කරලා ඔවුන්ගේ අනාගතය ඔබ වහන්සේ තුල සුරක්ෂිත වෙන්න සලස්වන්නට යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් ආමේන්. හොඳයි. අද දවසේදීත් මම උනන්දු කරනවා නොකඩවා යාත්නා කරන්න. නොකඩවා යාත්නා කරන්න. සමහරවිට ඔබට මට කෝල් කරන්න බැරි වෙන්න පුළුවන්. සමහරවිට මම දුරකථනයට එන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් අදාරිටපත් වෙන්න එපා. මේ ICA daily devotion එක හරහා යාත්නා කරන හැම වෙලාවකම ඔබ යාත්නා කරන්න. ඔබේ යාත්නාවට දෙවියන් වහන්සේ පිළිතුරක් දෙන්නට යනවා. මගේ ආදරවන්ත දෙවි පියාණෙනි මේ උදාසන මේ daily devotion එක ආන සියලු දෙනාට ඔබ ආශිර්වාද කරමින් අද දවස ප්‍රීතියෙන්ද ආශිර්වාදමත්ව ජයග්‍රාහීවද ගත කරන්නට මේට උපකාර කරමැනව ආශිර්වාද කරමැනව යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් ආමේන්. හොඳයි අද දවසෙත් මේ ඇසුව වචනේ ඔබේ ජීවිතේ ආශිර්වාදයක් වුණා නම් තව කෙනෙක් සමග බෙදා ගන්න ඒකට ඒක ආශිර්වාදයක් වෙන්න යනවා. එසේනම් ICA daily devotion එක ගන්න මගේ සහෝදර සහෝදරිය ලස්සනට අඳින්න පිළිවෙලට ගැලපෙන්න අඳින්න අනිතට ආදරය කරන ආදරණීය මිනිස්සෙක් ලෙස ජීවත් වෙමින් මත් කුඩු මත් ද්‍රව්‍ය සහ කාමීත්‍යාචාර පාපයෙන් ඔබ හැරෙන්න. ඇයි ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් නිසා. එසේනම් හෙට උදාසන ස්වාමීන් වහන්සේගේ ලස්සන වචනයක්ද ඔබේ අවශ්‍යතාවනින් යාත්‍රා කිරීමේ බලාපොරොත්තු වෙමින් අපි හමු වෙමු. ඔබ සැමට සුබ දවසක් සුබ අනාගතයක්. අමතක කරන්න එපා. අද ඉගෙන ගත්ත දේ ක්‍රියාවට යොදවන්න. යේසුස් වහන්සේව අනුගමනය කරන කෙනෙක් වෙන්න. ICA daily devotion එක ගැන ඔබට වැඩි විස්තර දැනගන්නට කැමති නම් ඔබේ ප්‍රශ්නේ ඔබේ රෝගය වෙනුවෙන් යාත්‍රා කරගන්න කැමති නම් කරුණා කරලා අපිව අමතන්න. අපේ දුරකථන අංක ධන ලකුණ 852 51.08 13117. ඉතින් නැතිනම් ධන ලකුණ 852 62 78 14 140. ICA daily devotion YouTube channel එක ඔබගේ පවුලේ channel එක කරගන්න.